समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्दं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නසන්ති පුත්තා තානාය නපිතා නපි බන්ධවා අන්තකේනාධිපන්නස්ස නත්ති ඥාතිසු තානතා ඒතමත්ථ වසඤ්ඤත්වා පණ්ඩිතෝ සීල සංවුතෝ නිබ්බාන ගමනං මග්ගං කිප්පමේව විසෝධයේ. පින්වත්නි, අද ලංකාව පුරාම ලෝකේ පුරාම සිටින පින්වතුන් හැම දිනාම ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ රත්මලානේ උද්‍යාන පාරේ පදිංචි නිමල් ප්‍රේමරත්න මහත්මයාණන්, අරුණි පෙරේරා මහත්මණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. පින්වතුනි, ධර්ම දේශනාව සඳහා මාතෘකා කරපු ගාථාව ධම්මපදයේ එන ගාථාවක්. ඒ ගාථාවේ සරල තේරුම තමයි අපි නිරන්තරයෙන් ජරා මරණ දුකට පාත්‍ර වෙනවා. සත්වයා ජරා මරණ දුකට පාත්‍ර වීමේදී අම්මා තාත්තා එහෙම නැත්නම් වෙන කිසිම ඥාතිවරයෙකුට පිහිට වෙන්න එන්න බෑ. මරුවසඟයට යනවා. මේක දැනගන්න පඬිතයා. පඬිතයා කියන එකේ තේරුම ප්‍රඥාවන්තයා, නුවණ තියෙන කෙනා. මේක තේරුම් අරගෙන මේ ධර්මතාවය අවබෝධ කරගෙන අපිට ජීවිතය අහිමි වීම සිද්ධ වෙනකොට අපේ අම්මටවත් තාත්තටවත් සහෝදරයෙකුටවත් ඥාතියෙකුටවත් අපිට පිහිට වෙන්න බෑ කියන එක තේරුම් අරගෙන සංසාර දුකින් අත මිදීම සඳහා, මේ දුකින් අත මිදීම සඳහා උත්සාහවත් වෙනවා කියන එකයි මේ ගාථා දෙකේ තේරුම වෙන්නේ. ඇත්තටම මේ ධර්මදේශනාව සිදු කිරීමේ අරමුණ සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ දේශනාවේ අවසානයේට. ඒ වුණාට මේ දේශනාව විශේෂයෙන් අරමුණු වෙන්නේ විශේෂ අරමුණක්, අපේක්ෂාවක් හේතු වෙන නිසා ඒ අපේක්ෂාවේ අරමුණ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන දහස් සංඛ්‍යාත ශ්‍රාවකීන්ට වැදගත් වෙන නිසා, එයත්ගේ ජීවිතවලටත් මේක හොඳ කමටහනක් වෙන නිසා ධර්මදේශනාවට පෙර මම ඒ අරමුණ කෙටියෙන් සිහිපත් කරන්න කැමතියි. නිමල් ප්‍රේමරත්න මහත්මයාගේත් අරුණි පෙරේරා මහත්මණියගේත් දයාබර දුවනිය මීට වසරකට පෙර හදිසියෙම අභාවයටපත් වුණා. අවුරුදු 25ක තරම් තුරුණු යෞවන වයසේ පසු වෙද්දී හදිසිය ඇතිවෙච්ච රෝගාබාධයක් හේතුවෙන් අංජලි ඉමාෂා ප්‍රේමරත්න තරුණ මෙනවිය අභාවයටපත් වුණා. ඒ වගේම මීට වසර මාස 10කට පෙර රෝගී භාවයටපත් වෙලා මිය පරලොව ගිය 19 හැවිරිදි රේෂාන් දෙව්මින පුතුණුවන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න,
ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බලවත් රටවල් පවා බලාපොරොත්තු නොවන මරණයන්ට මුහුණ දෙමින් සිටින වෙලාවකයි අපි පසු වෙන්නේ. අපේක්ෂා විරහිත තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින මොහොතකයි අපි පසු වෙන්නේ. අන් කවරදාටත් වඩා තදින් අපිට ඒක දැනෙනවා. ලෝකයට ඒක දැනෙනවා. බෞද්ධ නොවන රටවල් වලට පවා ඒක දැනෙනවා. ආගමික නොවන රටවල් වලට පවා ආගමික නොවන මිනිස්සුන්ට පවා මේ ජීවිතය කියන්නේ සෙල්ලමක්, විහිළුවක්, අස්තිර දෙයක්, අපේක්ෂාවක් තියන්න බැරි දෙයක් කියලා දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකට ආගම් ભેදයක් නැහැ. මරණයට, ජීවිතයට, අහිමි වීම වලට එම ආගමික භාවයක් නැහැ. ඒ නිසා මේ බඳු මොහොතකයි, මේ බඳු නිමේෂයකයි අපි ඔබ මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, මේ ගාථා දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපූර්ව කෙනෙක් අරඹයා. ඒ කතාව මම මේ ධර්මාසනයේ ඉඳලා ආයෙත් කියන්න ඕනේ නෑ. හැබැයි මේ කතාව, ඒ සිදුවීම, මේ කේදාන්තය අපේ ජීවිතවලට විශාල අභිප්‍රේරණයක් සපයනවා. විශාල උත්තේජනයක් සපයනවා ඉස්සරහට යන්න. පෞද්ගලිකව මේ දේශකයන් වහන්සේ පවා අප පවා ඒ සිදුවීම් දාමින් උත්ප්‍රේරණය වෙනවා, නැවත උත්තේජනය ලබනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ද්වය දේශනා කරන්නේ පටාචාරා මහරහත් තෙරණිය ආරම්භය. පටාචාරා ආරම්භය. මම හිතන්නේ පටාචාරා කතාව, ඒ සිදුවීම ඇත්තටම බුද්ධ කාලේ සිදු වුණා නම් මුළු බෞද්ධ සාහිත්‍යයේම තියෙන අපේ ජීවිතවලට බරපතල බලපෑමක් කරන්න පුළුවන්. ඊටාම බලගතු කතා පුවතක් තමයි, බලගතු සිදුවීම් පෙළක් තමයි පටාචාරාවගේ සිදුවීම් දාම. පටාචාරාව කියලා කියන්නේ මහපාර ඉපදිච්ච කාන්තාවක් නෙමෙයි. පටාචාරාව කියලා කියන්නේ උපදින්ම හිමි වීම තිබිච්ච කාන්තාවක් නෙමෙයි. පටාචාරාව කියන්නේ සිටු දියණියක්. සියල්ල තිබිච්ච කෙනෙක්. සිටු සම්පත් තිබිච්ච කෙනෙක්. මේ සිටු දියණියමයි තීරණය කරන්නේ තමන්ගේ ජීවිතේ විවාහ වෙන්නේ කාත් එක්කද කියලා. ඇය විසින් තෝරාගත් ජීවිතයක්. හැබැයි ඇයගේ තෝරා ගැනීමට වරදිනවා. ඇයට හිතපු නැති විදිහට වරදිනවා. ඇය තෝරගන්නේ සිටු මැදුරේ දරපලන්න ආපු දර කපන්නෙක් එක්ක විවාහ වෙන්න. කුණ්ඩලකේසියටත් ඕකම වෙනවා. කුණ්ඩලකේසිය කියලා කියන්නේත් සිටු දියණියක්. කුණ්ඩලකේසිය තෝරා ගැනීම කරන්නේ මහපාරේ මරන්න ගෙනියන සොරෙක්ව. සොරකමට අහු වෙලා මරණ දඬුවම නියම කරලා ගෙනියන සොරෙක්ව දකින්න කුණ්ඩලකේසිය උඩුමහල් තලයේ ඉඳලා. බලන්නේ මිනිස්සුන්ගේ හිතේ වෙලාවේ ක්‍රියාත්මක වෙන විදිහ. කුණ්ඩලකේසිය කල්පනා කරනවා කවදා හරි මගේ ස්වාමියා වෙන්න ඕනේ මේ පුරුෂයා කියලා. නොකා නොබී හාමතේ ඉන්නවා. අන්තිමට සිටුතුමා තමයි කොහොම හරි රජුරවන්ට කියලා උපක්‍රමයක් යොදලා අර මරන්න ගෙනියන වධක මේ මිනිස්යාව දඬුවම් ලැබුණ කෙනාව, මරණ දඬුවමට නියම වෙච්ච කෙනාව නිදහස් කරගෙන ඇවිල්ලා කුණ්ඩලකේසියට විවාහ කරලා දෙනවා. පටාචාරාවටත් එහෙමයි. පටාචාරාව සිටුමාලිගාවෙන් පැනලා යනවා අර දර කපන්නත් එක්ක. අන්තිමට මොකද වෙන්නේ? එහෙම ආදරයට අපිට මුකුත් කියන්න බෑ. සැබෑ ආදරය කියන එකට උස් පහත් කුල ජාති ආගම් සල්ලි එක බලපාන්නේ. හැබැයි එතන තිබුණේ එහෙම එකක් නෙමෙයි. එතන තිබුණේ හුදු ආශාවක් විතරයි. ප්‍රඥා විරහිත මනෝභාවයක් විතරයි. අන්තිමට පටාචාරාවට ජීවිතේ බරපතල අහිමි වීම රාශියක්. තමන්ගේ කුසින් අදාපු දරු පැටව දෙන්න නැති වෙනවා එකම දවසකදී. මේ කිරිකැටි දරුවෝ දෙන්න. තමන්ගේ ජීවිතේ සරණ පිණිස කියලා ආපු ස්වාමියා නැති වෙනවා. අන්තිමට සියල්ල නැති වෙලා තමන්ගේ සිටුමාලිගාවට ආයිත් යද්දී අම්මයි තාත්තයි සහෝදරයන්ගේ සරණ හොයාගෙන ඒ සියලු දෙනාම මරණයටපත් වෙලා එකම සෑයක දැවෙනවා. මං හිතන්නේ ලෝකේ එහෙම අහිමි වීමක් සිද්ධ වෙච්ච ගැහණියක් ඉන්නවා නම් ඒ පටාචාරාවම තමයි. එතනින් මෙහා පැත්තේ ඉන්න ඔක්කොමලා ඔබතුමියත් එක්ක පටාචාරාවට වඩා මෙහා පැත්තේ ඉන්නේ. ඒක තමයි ලෝකෙ හැටි. කිසා ගෞතමියට තමන්ගේ දෑවුරුදු දරුවා අහිමි වෙනවා. ඇයට වඳ ගැහණියක් කියලා මුළු නගරයම මුළු ගම්වැසියෝම නිඳා කරද්දී ඇයව නිඳාවෙන් ගලව ගන්න ඇයට දා උපන්න දරුවා බහතෝරන වයසේදී දරුවෙක්ගේ තියෙන සුන්දරම කාලයේ දෑවුරුදු වයස. බහතෝරන වයසේදී අර දරුවා නැති වෙනවා කිසා ගෞතමියට.
කිසා ගෞතමී අර දරුවගේ මලකඳ කරේ තියාගෙන ගෙයක් ගානේ ඇවිදිනවා. මගේ දරුවට පණ දෙන්න වෙදෙක් ඉන්නවද බෙහෙතක් තියනවද කියලා. කොච්චර වේදනාවක් කිසා ගෞතමීට තියෙන්නේ නැද්ද? කුණ්ඩලකේසියට අර තමන් මුළු සිටු මාලිගාව මත්හැරලා මුළු ආත්මය මත්හැරලා තමන්ගේ මුළු ජීවිතේම අනාගතේම පරුදුවට තියලා එන්නේ අර සොරත් එක්ක. ඔහු කෙරෙහි පැමිණ බැඳිලා. අන්තිමට ඒ සොරා කුණ්ඩලකේසියව මරන්න ගෙනියන උපක්‍රමයක් යොදලා. එයාට කියන මම ඔබව මරනවා මට ඔබෙන් නිදහස් වෙන්න ඕනේ. මට වදකාගාරයෙන් ගැලවෙන්න විතරයි ඕනුනේ මට ඔබත් එක්ක විවාහ වෙන්න ඕන කමක් නැහැ කියලා. තමන් ජීවිතයේ ආත්ම පරිත්‍යාගයෙන් ආදරය කරපු මිනිස්සයා තව ටිකකින් තමන්ව මරනවා කියලා දැනගත්තාම මොනතරම් වේදනාවක් දැනෙන්නේ නැද්ද? හැබැයි කුණ්ඩලකේසිය උපක්‍රමික ඔහුව අනතුරට හෙළලා කුණ්ඩලකේසිය ගැලවෙනවා. දැන් මේ ඔක්කොම චරිත ටික බලාගෙන ගියහම මේ කිසි කෙනෙකුට ලෞකික ජීවිතයේ පිහිටක් සරණක් හම්බුනේ නැහැ. මේගොල්ලන්ට සල්ලි තිබුණා, මේගොල්ලන්ට ධනය තිබුණා, මේගොල්ලන්ට යාළුවෝ හිටියා, දැසිදසුන් හිටියා, සිටු සම්පත් තිබුණා. ඒ කිසි දෙයක් මේගොල්ලන්ට පිහිට පිණිස තිබුණේ නැහැ. මේ හැම දෙනාම අන්තිමට නැවතුනේ බුදුරජාණන් වහන්සේ ළඟ, ධර්මයේ ළඟ. පිරිමි පෞරුෂයක් පවා හිමයි. අඟුලිමාල කියලා කියන්නේ. මතක තියාගන්න අඟුලිමාල කියන්නේ මිනිමරුවෙක් වෙන්න කලින් දිසාපාමුක් කැඳුරුතුමාගේ හොඳම ශිෂ්‍යයා. දක්ෂතම ශිෂ්‍යයා. අද කාලේ හැටියට ගත්තොත් අපි කියන්නේ විශ්වවිද්‍යාලයේ ඒ වසරේ බැජ් එකේ ඉන්න හොඳම ශිෂ්‍යයා කියන එක. එතකොට අඟුලිමාල කියලා කියන්නේ දිසාපාමුක් කැඳුරුතුමාගේ දක්ෂතම ශිෂ්‍යයා. ප්‍රඥාව, කාය පෞරුෂය ඒ ඔක්කොමත් අතින් භද්‍ර යෞවනයේ හිටපු තරුණයෙක්. කොච්චර ලස්සන පියකරු තරුණයෙක් වෙන්නේ නැද්ද? කොච්චර දක්ෂ මිනිහෙක් වෙන්නේ නැද්ද? අන්තිමට ඔහුට මොකද වෙන්නේ? ඔහුගේ වටේ හිටපු ඔක්කොම අසත්පුරුෂ නිසා ඔහු මනුෂ්‍ය ඝාතකයෙක් බවට පත් වෙනවා. ලේ ගඳ ගහන කුණු වෙච්ච මස් වැදලි ඇඟේ එල්ලගත්ත මනුෂ්‍ය ඝාතකයෙක්. මුළු ಭಾರತයේම කම්පා කරන මනුෂ්‍ය ඝාතකයෙක්. මේ මනුෂ්‍ය ඝාතකයා මිනිසෙක් බවට පත් කරන්නේ. අන්තිමට උත්තරීතර මිනිසෙක් බවට පත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ලෝකේ ස්වභාවයක් තියෙනවා. ඒක තේරුම් අරගන්න. ඒ තමයි අපි අර අහලා තියෙන චින්තිතම්පි භවති, අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති කියලා. හිතපු නැති දේවල්ම සිද්ධ වෙනවා. හිතන දේවල් සිද්ධ වෙන්නේ නැතුව යනවා. මේක හැම වෙලාවෙම සාධාරණ නොවෙන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි යම් අවස්ථාවක් එනවා අපේ බලාපොරොත්තු නොවන විදිහේ දේවල් අපේ ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැම මනුෂ්‍ය ජීවිතයක් ඇතුළෙම පින්වතුනි හිමිවීම විතරක් නෙමෙයි අහිමිවීමකුත් තියෙනවා. ඔය ඇත්තන්ට මේක හොයාගන්න ඕන නම් පැත්තු මේ කියනවට හැම මිනිසෙක් එක්කම ඔබේ හිතවත් ඔබේ හිත මිත්‍ර මිනිසෙක් එක්ක හිමින් සැරේ වාඩි වෙලා ඔහුගේ අතීතය හාරහාර යන මේ බණ කියන මගේ ඉඳලා මේ ඔය ඇත්තෝ හැම දිනාටමත් මේ ධර්මය අහගෙන ඉන්න රූපවාහිනී තිරෙන් එහා පැත්තේ ඉන්න හැමෝමත් කියයි ඔව් අපිට එහෙම එකක් තියෙනවා කියලා. ලෝකේ කිසිම මිනිසෙක් මම විශ්වාස කරන්නේ නැහැ 100%ක් හැමදේම ලැබිච්ච මිනිසෙක් ඉන්නවා කියලා. හිමිවීම විතරක් තියෙන මිනිසෙක් ඉන්නවා කියලා අපි හිතන්නේ නැහැ. ලෝකේ එහෙම මිනිස්සු නැහැ. එහෙම මිනිස්සු පහළ වෙන්නේ නැහැ. සිද්ධාර්ථයන් වහන්සේට අවුරුදු දවස් 7ේදී තමන්ගේ අම්මා නැති වෙනවා. සිද්ධාර්ථ අම්මා කියලා කෙනෙක්ව දන්නේ නැහැ. පැදූ මව් කියලා කෙනෙක් දන්නේ නැහැ. අම්මා නැතුව හැදෙන දරුවෙක් සිද්ධාර්ථ කියලා කියන්නේ. හරි? හැම මනුෂ්‍ය චරිතය දිහාම බැලුවොත් එහෙම හැම චරිතයක් ඇතුළෙම තියෙනවා. අද ලංකාවේ ඉන්න විශිෂ්ටතම ගීය පද රචකයෙක්, ගේ පද රචකයෙක් තමයි රත්නශ්‍රී විජේසිංහ. රත්නශ්‍රී විජේසිංහ මහත්මයාට තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනවා ඊටාම කුඩා වයසේදී. ඔහු කියනවා අම්මයි තාත්තයි දෙන්නම නැති මාව මෙතෙන්ට ගෙනාවේ මේ ලෝකයේ විසින්. මේ රටේ මිනිස්සු විසින්. ඔහුට ආදරය කරපු ඔහුත් එක්ක එකතු වෙලා හිටපු නෑදෑ පිරිස විසින්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක මේ දිවමතුරක් වගේ. හැම මිනිස්සෙකුටම හැමදේම නැති වෙන්නේත් නැහැ. හරිද? හැම මිනිස්සෙකුටම හැමදේම
හම්බෙන්නෙත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ලෝකේ අපිට අපි අපේක්ෂා කරන අපි කැමති වෙන හැමදේම අපිට ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි හැමදේම අපිට නැති වෙලා යන්නෙත් නැහැ. අපිට තියෙන ටිකක් ඉතුරු වෙනවා. අපිට හම්බෙන ටිකක් තියෙනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු වැඩි වෙනවා. සමහරුන්ට ටිකක් වැඩිපුර නැති වෙන්න පුළුවන්. සමහරුන්ට ටිකක් වැඩිපුර ඉතුරු වෙන්න පුළුවන්. ඒක පුද්ගලයාට පුද්ගලයාට වෙනස් වෙනවා. හැබැයි ලෝකෙ කිසි කෙනෙක් අපි විශ්වාස කරන්නේ නැහැ හැමදේම ලැබිච්ච මිනිස්සු ඉන්නවා කියලාවත් හැමදේම නැති වෙච්ච මිනිස්සු ඉන්නවා කියලාවත්. ඒක තමයි ඇත්ත. හැබැයි අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් අපි පුහුණු කරන්නේ අපේ ජීවිත ස්වභාවය තමයි අපි පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතය පුහුණු කරන්නේ අහිමි වීම සම්බන්ධයෙන් නෙමෙයි. අපේ ජීවිතය අපි පුහුණු කරන්නේ ලෝකයේ විසින් අපිට උගන්වන්නේ ලෝකයේ විසින් අපිට කියලා දෙන්නේ අහිමි වීම වලට මුහුණ දෙන්න පුරුදු වෙනවා නෙමෙයි හිමි වීම ලබා ගන්න. හිමි දේවල් ලබා ගැනීම සඳහා තමයි අපි පුංචි කාලේ ඉඳලා පුහුණු වෙන්නේ. ලැබෙන්න තියෙන දේවල් ලබා ගන්න. ඒකට තමයි අපිට පුරුදු කරන්නේ. දැන් අපි පුංචි කාලේ ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා ඊට පස්සේ විභාග සමත් වෙනවා ඊට පස්සේ උසස් අධ්‍යාපනය ලබනවා ඊට පස්සේ මේ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා ඊළඟට විවාහ වෙනවා ඊළඟට දරුවෝ ලැබෙනවා ගෙවල් දොරවල් හදනවා හොඳ රැකියාවන් ලැබෙනවා ඊට පස්සේදී තමන්ට කියලා වාහනයක් ගන්නවා තමන්ට කියලා පෞල් ජීවිතයක් හදා ගන්නවා. එහෙම අපේ ජීවිතේ අපි හැමතිස්සෙම විශේෂයෙන් ගිහියත්තන්ගේ ජීවිතේ ඉලක්ක හදාගෙන තින්නේ පුහුණු වෙන්නේ උත්සාහ කරන්නේ ලබා ගැනීම සඳහා දිනා ගැනීම සඳහා හිමිවීම සඳහා හිමිවීම වලින් සතුටු වීම සඳහා. ඒක තමයි ගිහියත්තන්ගේ සමස්ත ජීවිතේම අරමුණ වෙලා තියෙන්නේ. දැන් අද ඔයත්තන්ගෙන් ඇහුවොත් ඕන කෙනෙකුට තියෙනවා බොඩි බලාපොරොත්තුවක් නේ මම මේක කරගත්තාම මට ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් වෙයි. මට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි. මට ටිකක් පාඩුවේ ඉන්න පුළුවන් වෙයි. හැමතිස්සෙම අපිට තියෙනවා ලබා ගැනීම සඳහා අරමුණක්, දිනා ගැනීම සඳහා අරමුණක්, හිමි කර ගැනීම සඳහා අරමුණක්. ඒකට ලෑස්ති වෙනවා. හැබැයි අපි ජීවිතේ සූදානම් නොවන දෙයක් තමයි අහිමි වීම කියන එක. ඒකට අපි ලෑස්ති වෙන්නේ. හරි. ඇත්තටම හිමිවීම වලට ලෑස්ති වෙන්න දෙයක් නැහැ. හිමිවීම වලදී ධර්මයක් අමුතුවෙන් ඕන වෙන්නේ නැහැ. මං කියන එක තේරෙනව නේද? තමන්ට ජීවිතයේ දේවල් හම්බෙනකොට, ජීවිතයේ තමන්ට දේවල් ලැබෙනකොට ඒ සඳහා අමුතුවෙන් ධර්මයක් අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අමුතු ධාර්මික පුහුණුවක් ධර්මයේ එතෙන්ට යොදන්න අවශ්‍ය නැහැ. මොකද තමන්ට හැමදේම ලැබෙනවා. තමන් කැමති වස්තුව හම්බෙනකොට, තමන් කැමති ස්වාමියා බිරිඳ ලැබෙනකොට, තමන් කැමති විදිහේ දරුවෝ ලැබෙනකොට, තමන්ට හොඳ රැකියාවල් ලැබෙනකොට, රැකියාවෙන් හොඳ වරප්‍රසාද ලැබෙනකොට, එහෙම වෙනකොට තමන්ට අමුතුවෙන් ධර්මයක් ඕනේ. එතකොට මිනිස්සු මොකද කරන්නේ? එතකොට මිනිස්සු කරන්නේ පන්සලට ගිහිල්ලා පණක් දහමක් අහගෙන, දනක් පිනක් කරගෙන, මලක් පහනක් පූජා කරගෙන පාඩු ඉන්නවා. ඒ වගේ වෙලාවක මිනිස්සෙකුට කවුරු හරි යෝජනා කළොත් එහෙම ඔහොම ඉන්න එපා කොයි වෙලාවක හරි ඔය හැමදේම නැති වෙන්න පුළුවන් කියලා ඒක අහන්න කැමතිත් නැහැ. දැන් නිකන් හිතන්න හොඳ ලස්සනට ගොඩනගාගෙන තියෙන ලස්සන පෞල් ජීවිතයකට දරුවෝයි අම්මලා තාත්තලා ඔක්කොමත් එක්ක ගොඩනගාගෙන තියෙන පෞල් ජීවිතයකට අපි දන්න කියන කෙනෙකුට අපි ගිහිල්ලා කිව්වොත් මේ ඕගොල්ලෝ ඔහොම හැමදාම ඉන්න හම්බෙන එකක් නැති වෙන්න පුළුවන්. හදිසි අනතුරක් වෙන්න පුළුවන්, අකල් මරණයක් වෙන්න පුළුවන් කියලා ඔයත් නෙමෙයි අපි ගිහිල්ලා කිව්වත් මොකද වෙන්නේ? තරහ වෙනවද නැද්ද? ආපෝ මේ අවකැපෙන කතා කියන්න එපා කියනවා, මූසල කතා කියන්න එපා කියනවා. ඒ කියන්නේ අපි අපේ සූදානමක් නැහැ, අපේ පුහුණුවක් නැහැ, අපි කැමති නැහැ යථාර්ථයට මුහුණ දෙන්න. ඇත්ත කතා කරන්න, ඇත්ත දකින්න කැමති නැහැ. අපේ තියෙන්නේ අපි අර හදාගත්ත ලෝකයේ තියෙනවනේ, අපි ගොඩනගාගත්ත ලෝකයේ තියෙනවනේ. අපි පොඩි බෝලයක් ඇතුලේ හදාගත්ත ලෝකයක් තියෙනවනේ. අපි ඒක හැමදාම පවත්වාගෙන යන්න කැමතියි. ඒක ඇතුලේ අපේ සිහින ලෝකේ පවත්වාගෙන යන්න කැමතියි. ඒක තමයි මේ ලෝකේ හැම සත්වයකම හැම මනුෂ්‍යයෙකුම ස්වභාවය. හැම මනුෂ්‍යයෙකුම ස්වභාවය ඒකයි.
ඒක හොඳට දියුණු කරගන්න ඕන කැමති. දැන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. දැන් උදේ පාන්දර අපි හිතමු අපි මේ ඔය තියෙන විකාශනය වෙන මොකක් හරි ගුවන් විදුලියක් හරි මොකක් හරි දැම්මොත් එහෙම හැමතිස්සෙම කියලා දෙන්නේ හැමතිස්සෙම කතා කරන්නේ දැන් තියෙන දේවල් තව වැඩි කරගන්න. හිමිවීම තව සඵල කරගන්න. තව දේවල් ලබා ගන්න මේ ගාථාව කියන්න මේ පිරිත් කියන්න මෙහෙම හැම එකම වගේ පොදුවේ. එතකොට හැමදේම ලබා ගැනීම සඳහා හැමදේම අත්පත් කර ගැනීම සඳහා තමයි ලෝකේ අපිව පුහුණු කරන්නේ. ඒ සඳහා තමයි අපිව යොමු කරන්නේ. ධර්මයේ පැත්තත් අපි පාවිච්චි කරන්නේ ඒකට. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් එහෙම නෑ එහෙම නෙමෙයි ඔය දේවල් නොලැබී යන්න පුළුවන් කියලා අපි ඒක අහන්න කැමති නෑ. ඒකට බයයි අපි අහන්න. පුංචි කාලේ අපිට කියනවා නේද අව කැපෙන කතා කියන්නේ බෑ කියලා කියන්නේ. එහෙම කැමති නෑ අහන්න. හැබැයි මතක තියාගන්න. අපේ පුහුණුව තිබෙන්න ඕනේ. අපේ සූදානම තියෙන්න ඕනේ. අපිට ධර්මය අවශ්‍ය වෙන්නේ අපේ හිත පිහිටුව ගන්න ඕනේ. අපිට දේවල් ලැබෙනකොට නෙවෙයි. අපේ හිත පිහිටව ගන්න ඕනේ. අපිට ධර්මය ඕන වෙන්නේ. අපිට පුහුණුව තියෙන්න ඕනේ. අපිට ආත්ම සංවරයක් තියෙන්න ඕනේ. අපිට ආත්ම දමනයක් තියෙන්න ඕනේ. අපිට චිත්ත ශක්තියක් තියෙන්න ඕනේ. මොකටද? අපිට දේවල් අහිමි වෙලා යනකොට ඒකට මුණ දෙන්න. අහිමි වීම සිද්ධ වෙනකොට ඒකට මුණ දෙන්න. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. තාම අහිමි වීම සිද්ධ වෙලා නැත්නම් තරුණ දූල පුතාලා ඉන්න පුළුවන් මේ බණ අහන. මැදි වයසේ ඇත්තෝ ඉන්න පුළුවන් මේ බණ අහන. හිතෙන්න පුළුවන් තාම අපිට එහෙම කිසි දෙයක් වෙලා නැහැ නේ කියලා. මතක තියාගන්න එනම් බලාපොරොත්තු වෙන්න ඉන්න. ඒක තමයි ලෝකේ හැටි. අපි අපේක්ෂා නොකරන දෙයක් අපේ ජීවිතේ සිද්ධ වෙනවාමයි. ඒක තමයි ලෝකේ හැටි. ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක නිමල් මහත්මයාටවත් අරුණි මහත්මනියටත් විතරක් අදාළ ස්වභාවයක් නෙමෙයි. ඔබ දෙපළට විතරක් උරුම ස්වභාවයක් නෙමෙයි. මේක ලෝකේ හැම මිනිස්සෙකුට උරුමයි. බණ කියන මටත් එක්ක. හැබැයි ඒක එක ස්වභාවයෙන් එක විලාසයෙන් එක විදිහට තමයි ඒ අහිමි වීම සිද්ධ වෙන්නේ. දැන් අහිමි වීමකදී අපිට මොකද්ද කරන්න පුළුවන්? කොහොමද අපි හිත පිහිටව ගන්න? පින්වතුනි, මිනිස්සෙක් අහිමි වීමකදී කඩාගෙන වැටෙන්නේ, ඇදගෙන වැටෙන්නේ. මිනිස්සෙකුගේ ශක්තිය, ආත්ම පෞරුෂය බිඳුවට වැටෙන්නේ. එයාගේ මුළු ජීවිතේම ගොඩනගලා තිබුණේ අර තමන් උපයගත්ත දේවල්, තමන්ට හිමි වෙච්ච දේවල් මත. එතකොට ඒ දේවල් වලින් එකක් හරි වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපි බිඳුවටම ඇදගෙන වැටෙනවා. මානසිකව ඇදගෙන වැටෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් දේ මොකක්ද? වෙන්න ඕන දේ මොකක්ද? ඒ තමයි අර අපි සතුට තියනවා කියලා, අපේ ජීවිතේ සැනසීම කියලා හොයාගෙන හිටපු දේ තියෙනවනේ, උපයගෙන හිටපු දේ තියෙනවනේ. ඊට වඩා අතිරේක දෙයක්, ඊට වඩා වෙනස් සුවයක් අපිට හොයාගන්න පුළුවන් වුණා. ඊට වඩා වෙනස් සැනසීමේ මාර්ගයක් අපිට හම්බ වුණොත් එහෙම අපිට මේක දරා ගන්න පුළුවන්ද බැරිද? අපිට මේක දරා ගන්න පුළුවන් වෙනවා. ඒක හැබැයි ටිකක් අමාරු වැඩක්. දේවල් අහිමි වෙන්න කලින් නම් කොහොමත්ම ලේසියෙන් කෙනෙක් හිතන්නේ නැති වැඩක්. ඒ තමයි මේ පවතින ලෝකයේ තියෙන ලස්සන දේවල් ටික අපේ ජීවිතයේ වටේ තියෙන අර මම කියපු බෝලයක් ඇතුලේ අපි හදාගෙන තියෙන සිහින ලෝකයේ දේවල් ටිකට වඩා මේ මෙතනින් ලැබෙන සතුටට වඩා දෙයක් ලෝකේ තියෙන්න ඕනේ කියලා හොයාගෙන ගිහිල්ලා ඒ සුවය හොයා ගන්නවා. ඒ ශාන්ත භාවය හොයා ගන්නවා. ශාන්ත සුවයක් හොයා ගන්නවා. ඒකට තමයි ධර්මයේ තියෙන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ඉන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නේ ඒකට. නැතු අර දේවල් ටික වැඩි කරගන්න නෙමෙයි, ගොඩ වැඩි කරගන්න නෙමෙයි. ඒ වැඩි වෙන ගොඩ අහිමි වෙන දවසකදී පිහිට වෙන්න විකල්ප සුවයක් හොයාගන්න. හරිද? දේවල් නැති වෙනකොට අපිට පිහිට පිණිස පවතින. අත්හැරෙනකොට අපිට පිහිට පිණිස පවතින. දැන් එහෙම දෙයක් කෙනෙක් හොයාගෙන තිබුණොත් එහෙම මොකද වෙන්නේ? එතකොට එයාට එල්ලෙන්න තැනක් තියෙනවා. රැඳෙන්න තැනක් තියෙනවා.
අපි කියන්නේ වතුරේ ගහගෙන යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. එයාට එල්ලෙන්න තැනක්, රැඳෙන්න තැනක්, නතර වෙන්න තැනක් තියෙනවා. උදාහරණයක් විදිහට මැලේසියාවේ වැඩ හිටපු ශ්‍රේෂ්ඨ සංඝ පිතෘන් වහන්සේ නමක් තමයි අපේ කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්ම දේශනා ඉස්සර මේ බෞද්ධ නාලිකාවෙත් ප්‍රචාරය වුණා. උන්වහන්සේ මීට අවුරුදු කිහිපයකට කලින් අපවත් වී වදාලා. උන්වහන්සේගේ වෛද්‍යවරයා මැලේසියානු ජාතික වෛද්‍යවරයා බෞද්ධ නොවන ප්‍රකාශයක් කරනවා මගේ ජීවිතේ හම්බෙච්ච වෛද්‍යවරයාගේ ජීවිතේ හම්බෙච්ච පිළිකාවක් තියනවා කියලා යෝජනා කළාම ප්‍රකාශ කළාම රෝගියාට හයියෙන් hina වෙච්ච එකම රෝගියා කියලා මේ ස්වාමීන් වහන්සේ. අපේ කිරින්දේ ධම්මානන්ද හඳුරු. ඉතින් ඒක වෛද්‍යවරයාට හරිම පුදුම සහගත දෙයක් විශේෂයෙන් අබෞද්ධ රටක වෛද්‍යවරයෙකුට. ඔහු කියනවා මේ වෙන පිළිකා රෝගීන්ට මම පිළිකාවක් තියනවා කියලා වාර්තාව ලැබුණාම ඒක කියන්න මම ගොඩක් වෙලා ගන්නවා. අනිවාර්යෙන් ඒක කියපු ගමන් රෝගියා අඬනවා. රෝගියාගේ හිත සනසවන්න මම වෙනම මානසික උපක්‍රම යොදනවා. මේ හාමුදුරන්ට පිළිකාවක් තිබුණා. උන්වහන්සේට මුලින්ම පිළිකාවක් තියනවා කියලා මමයි කිව්වේ. ඒ කියනකොට මට හාමුදුරුවන්ව සනසවන්න දෙයක් තිබුණේ උන්වහන්සේ හයියෙන් hina වෙලා එහෙමද කියලා ඇහුවා. ඒ මොකද වෙන්නේ? ඒ වෙන්නේ උන්වහන්සේට උන්වහන්සේගේ ශරීරය සහ ජීවිතයට වඩා වෙනස් වූ සෝයක් උන්වහන්සේ තුළ තියෙනවා. මොකක් හරි ආධ්‍යාත්මික සැනසීමක්, ආධ්‍යාත්මික තෘප්තිමත් භාවයක් තියෙන්නේ නැති. එහෙම තියෙන කෙනෙකුට මරණය තවදුරටත් ප්‍රශ්නයක් නෙමෙයි. මරණය ප්‍රශ්නයක් නෙමෙයි. හරි? මල්ලිකා දේවිය දාන බෙදනවා. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලාට දම් බෙදද්දී මල්ලිකා දේවියගේ පුත්තු 10 දෙනාම යුද්ධෙදී මැරුණා කියලා හසුන්පතක් අරගෙන එනවා හේවායෙක් දූතෙක්. දූතයා මේ හසුන්පත දෙනවා මල්ලිකා දේවිය දම් බෙදන අතරේදී. මේ හසුන්පත කියවනවා මල්ලිකාව. කියවුවම හසුන්පතේ තියෙන්නේ ඔබේ පුත්තු 10 දෙනාම යුද්ධ බිමේදී මරණයටපත් වුණා මීට සුළු මොහොතකට පෙර කියලා. මල්ලිකාව හසුන්පත ඉනේ ගහගෙන දාන බෙදනවා. ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ හසුන්පතේ මොකක් තිබුණද හසුන්පතක් ආවද කියලාවත්. දාන බෙදලා අවසන් හරියේදී සේවිකාවකගේ අතින් ව්‍යංජන භාජනයක් හැලෙනවා. ව්‍යංජන ටිකක් හැලෙනවා. පොඩි භාජනයක් බිඳෙනවා. මල්ලිකාව ඒක අස් කරන්න කියලා අවවාදයක් කළා බණහන්න වාඩි වෙනවා. ස්වාමීන් වහන්සේ බණ කියනකොට දැන් අපිත් බණ කියනකොට කියනවනේ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඒවට හිත කම්පා කරගන්න එපා කියලා. ස්වාමීන් වහන්සේ ධර්මදේශනා කරනකොට වදාරනවා මල්ලිකාවෙනි අර භාජනයක් බිඳුන සේවිකාවගේ අතින් ඒ ගැන කම්පා වෙන්න එපා. ඒ ගැන දුක් වෙන්න එපා. ඒ ගැන හිතන්න එපා. ඒ ගැන හිත අසතුටු කරගන්න එපා. මේ දාන ගැන හිතන්න කියලා. මල්ලිකාව hina වෙලා කියනවා ස්වාමීනි අර භාජනය ගැන හිතලා දුක් වෙන්නේ මොකටද මම? ඔබ වහන්සේ දන්නවද මගේ ඉනේ තියෙන හසුන්පතේ මොකද්ද තියෙන්නේ කියලා? මීට සුළු මොහොතකට කලින් මට හසුන්පතක් ලැබුණා. මගේ පුත්තු 10 දෙනාම යුද්ධෙදී මැරුණා කියලා. මට ප්‍රශ්නයක් නැහැ. මල්ලිකාවට ආත්ම පෞරුෂය තියෙනවා. මේ තියෙන්නේ ඇය පුත්තු 10 දෙනා මත ගොඩනගාගත්ත ලෝකෙට වඩා දෙයක් තවත් දෙයක් ඇය තුළ තිබිච්ච නිසා විකල්ප දෙයක් තිබිච්ච නිසා. ඒ නිසා ගියත්තන්ම යෝජනා කරනවා. ඔබ ඊටාම සුන්දර ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගොඩනගා ගන්න. ඒක කිසි ගැටලුවක් නෑ. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කිසිම හරස් වීමක් නෑ. හැබැයි ඔයත් ගොඩනගා ගන්න ඊටාම ලස්සන ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුලේ මතක තියාගන්න. මේ ගොඩනගා ගන්න සිහින ලෝකය කොයි වෙලාවෙ හරි වෙනස් වෙන්න පුළුවන් එකක්. අහිමි වෙන්න පුළුවන් දේවල් තියෙන එකක්. ඔබේ දරුවෙක් ලෙඩ වෙන්න පුළුවන්. ඔබේ ස්වාමියා බිරිඳ ලෙඩ වෙන්න පුළුවන්. ඔබේ අම්මා තාත්තට අකල් මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ ධනෙ නැති වෙන්න පුළුවන්. ඔබේ රැකියාවක් නැති වෙන්න පුළුවන්. ඔබට යම්කිසි අසනීපයක් එන්න පුළුවන් සුව කරන්න බැරි. ඔබට වෙන්න පුළුවන් යහිමි වීම. අපි දන්නේ නැහැ අපේ කාට වෙයිද කොහෙන් ඕක අපිට හම්බෙයිද කියලා. ඒ හැම දෙයකටම මුහුණ දෙන්න බලාගෙන
මේ ගොඩනගා ගන්න සිහින ලෝකය, මේ ගොඩනගා ගන්න ඒ ලස්සන සුන්දර ලෝකය අතික්‍රමණය කරපු ශාන්ත සුවයක් හොයාගන්න. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඔබේ ජීවිතේ ඉන්නේ. උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ ඒකට අපිට. නැතුව මේ අපි ගොඩනගා ගන්න ජීවිතේ තව ටිකක් වැඩි කරගන්න නෙමෙයි. එහෙම කිව්වට හමනාප වෙන්න එපා. නමුත් ගොඩක් දෙනෙක් අද බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ ලෞකික ජීවිතේ ලෞකික දේවල් ටික දියුණු කරගන්න මිසක ඒ ටික අහිමි වෙනකොට ඇත්තටම අපිට සරණ පිණිස පවතින ඇත්තටම අපිව සුවපත් කරන ධම හොයාගන්න නෙමෙයි. ඇත්තටම අපිව නිවන ධම හොයාගන්න නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ තුල ඇත්තටම අපිව නිවන ධමයක් තියෙනවා. උන්වහන්සේගේ පණිවිඩය ඇතුලේ අපිව සුවපත් කරන ධමයක් තියෙනවා. ඒක හොයාගන්න. ඒක අහන්න. ඒකට කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. සමහර වෙලාවට මේ වෙනකොට ඔබේ ජීවිතේ ඒ බරපතල අහිමිවීම සිද්ධ වෙලා තියෙන පුළුවන්. නිමල් මහත්මයාට අරුණි මහත්මියට වගේ. මෙතනින් නැත්තන්ටත් එහෙම වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා නම් අපට යෝජනා කරන්න තියෙන්නේ ඔබේ ජීවිතේ ගමන් මඟ බලාපොරොත්තු වෙච්ච අරමුණු බලාපොරොත්තු වෙච්ච සැලසුම් අනාගත ප්‍රාර්ථනාවන් හදිස්සි හේතුවක් නිසා වෙනස් වෙලා තියෙනවා. දැන් ඔබ ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒක පිළිගන්න ඕනේ. පිළි අරගෙන දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ මෙතනින් එහාට අපේ ජීවිතේ වඩා සුවපත් වඩා ශාන්තිදායක දෙයක් සොයා ගන්න, උපය ගන්න. එහෙම නැති වුණොත් අපේ මේ ජීවිතයේ මරණය දෙක්ම අපිට මේවා ගැන හිත දුක් විඳින්න වෙනවා. කම්පා වෙන්න සිද්ධ වෙනවා. වේදනාවටපත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපිට පුළුවන් වුණොත් ඊට වඩා දෙයක් හොයාගන්න. ඊට වඩා ශාන්ත සුවයක් හොයාගන්න අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ අම්මලා තාත්තලාට විතරක් නෙමෙයි මේ ටික කියන්නේ. තරුණ දුවලා පුතාලාටත් එක්ක. අද තරුණ දුවලා තරුණ පුතාලා කී දෙනෙක් තමන්ගේ ජීවිතේ නැති කරගන්නවද මේ වගේ අහිමි වීම නිසා. ආදරය අහිමි වෙනවා කියලා කියන්නේ තරුණ දුවෙකුට පුතේකුට බරපතල අහිමි වීමක් තමයි. ඒක අපි නෑ කියන්නේ. ඒක අපි පිළිගන්නවා. අම්මා තාත්තා කෙනෙකුට දරුවෝ වගේම තමයි. ස්වාමියෙකුට භාර්යාවකට ස්වාමියා භාර්යාව වගේම තමයි. තමන්ගේ සහකරුව සහකාරිය වගේම තමයි. තරුණ දරුවෙකුට තමන්ගේ ආදරණීයා කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න ඒක සියල්ලම කියලා හිතාගෙන ඒ අහිමිවීම සිද්ධ වෙන වෙලාවට ඒ වගේ අහිමිවීමක් වෙනකොට තමනුත් ජීවිතේ නැති කරගන්න තමනුත් ජීවිතය අවසන් කරන්න තීරණය කරනවා නම් ඒක ප්‍රශංසනාත්මක දෙයක් නෙමෙයි. හොඳ තීරණයක් නෙමෙයි. ප්‍රඥාවන්ත තීරණයක් නෙමෙයි. ඒකට මුහුණ දෙන්න වෙනවා. ඒක පිළිගන්න වෙනවා. ඊට පස්සේ තමන්ට සුවපත් වීමේ මාවතක් තෝරගන්න වෙනවා. කවදාවත් හිතන්න එපා සුවපත් වීමේ මාවත ඔය ලෞකික ලෝකයේ ඇතුලේ තියෙන එකක්මයි, කාමගුණික ලෝකයේ ඇතුලේ තියෙන එකක්මයි කියලා. සුවපත් වීමේ මාවත තියෙන්නේ කාම ලෝකයෙන් එහා පැත්තේ තැනක. පංචකාම ගුණික අපේක්ෂාවන් නික්මවා ගිය තැනක තමයි සුවපත් වීමේ මාවත තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. පටාචාරාවගේ තෝරා ගැනීම මෙහෙම වුණා නම් මට දැන් දරුවොත් නෑ, මට දැන් ස්වාමියාත් නෑ, මට දැන් අම්මා තාත්තත් නෑ, සහෝදරයොත් නෑ. මට දැන් කවුරු හරි සරණ පිණිස ඉන්න ඕනේ. එහෙනම් මම නැවත විවාහයක් කරගන්නවා කියලා පටාචාරාව විවාහ වුණා. දැන් ඒ වගේ දෙයක් පටාචාරාව කළා නම් බුදුහාමුදුරුවෝ විරුද්ධ වෙයිද? නෑ, විරුද්ධ වෙන්නේ. විරුද්ධ වෙන්න අයිතියක් අපිට නෑ භික්ෂුන් වහන්සේලා හැටියට, ස්වාමීන් වහන්සේලා හැටියට. ඔව් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. ඒක තමයි යගේ තෝරා ගැනීම. හැබැයි එනම් පටාචාරාවගේ තෝරා ගැනීම ඒක වුණා නම් පටාචාරාව තාමත් ඔයත් වගේ කොට්ටයක් දාගෙන බණ අහනවා කොහෙට හරි වෙලා. නිවන් දකින්න හිතාගෙන. තාම පටාචාරාව සංසාරේ හඬනවා එහෙනම්. තාම හඬනවා දරුවෝ නෙමෙයි. තවම හඬනවා. හරි? එහෙනම් තමන්ගේ තෝරා ගැනීම මත තමයි තමන්ගේ අනාගතය තීරණය වෙන්නේ. තමන්ට ඒකට ලක්ෂයකට එන්න පුළුවන්. අපි කියන්නේ ටර්නින් පොයින්ට් එකක් කියලා.
ජීවිතේ වෙනස් කරගන්න ලක්ෂයන් අපිට හම්බ වෙනවා. ඒ ලක්ෂයන් වලදී අපේ තෝරා ගැනීම අනුව තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ. අනාගතය කියන්නේ මේ ජීවිතේ අනාගතය විතරක් නෙමෙයි සාංශාරික අනාගතයම තීරණය වෙන්නේ. පටාචාරාවගේ වෙනස් වීමේ ලක්ෂයේදී වෙනස් වෙන්න පුළුවන් තැනදී පටාචාරාවගේ තෝරා ගැනීම අර විදිහ එකක් වුණා නම් පටාචාරාව තවමත් සංසාරේ ඉන්නවා. බණ අහනවා, නිවන් දකින්න හිතනවා, ප්‍රාර්ථනා කරනවා, එතකොට ඒක බෝධි පූජා කරනවා. දරු ලැබ වුණාම. හරි? ඒ නිසා මතක තියාගන්න. ඒ වෙනස් වෙන්න පුළුවන් වෙනස් වීමේ ලක්ෂයේදී අපි ඉස්සරහට එන අවස්ථාවේදී ඒක තෝරා ගැනීම මත ඒ අවස්ථාවේ අපි කරන තෝරා ගැනීම මත තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ. නිමල් මහත්තයාටත් අරුණි නෝනටත් ඒ වගේ ලක්ෂයකට ඇවිල්ලා තියෙනවා තෝරා ගැනීමක් කරන්න. මොකද්ද තෝරාගන්න ජීවිතය කියලා? දැන් අපි තීරණය කරන්න ඕනේ. ඇත්තටම අපි තෝරාගන්නේ මොන වගේ ජීවිතයක්ද මොන වගේ මාර්ගයක්ද කියලා. හරිද? ඔය ඇත්තන්ටත් මතක තියාගන්න තවම එහෙම තෝරා ගැනීමේ ලක්ෂයකට එහෙම නැත්නම් ටර්නින් පොයින්ට් එකකට ඇවිල්ලා නැත්නම් ඉස්සරහට එන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා. ඉස්සරහට එහෙම එකක් එන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී නිවැරදි තෝරා ගැනීම කරන්න. නිවැරදි තෝරා ගැනීම කරන්න. හරි. ජීවිතය කියන්නේ දේවාශිර්වාදයෙන් ලැබෙන දෙයක් නෙමෙයි. දෙවියන්ගේ කැමැත්තට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සියල්ල කර්මයෙන් වෙන දේවලුත් නෙමෙයි. අපි තෝරා ගැනීම මත තමයි ඒක ඉතුරු ටික සිද්ධ වෙන්නේ. ඒක ඉතුරු ටික සිද්ධ වෙන්නේ. ඒක තමයි ඒකේ ස්වභාවය. සමහර වෙලාවට ඒකට යම් ප්‍රමාණයකට සංසාරික කර්ම දෝෂයක් බලපාන්න පුළුවන්. අංජලි මෙනෙවියට සිද්ධ වුණා වගේ. ඇගේ තෝරා ගැනීමක් නෙමෙයි මේ රෝගය. පටාචාරාවගේ ස්වාමියා නැති වෙන එක පටාචාරාව තෝරාගත්ත ස්වාමියා. කිසම මේ කුණ්ඩලකේසීට තමන්ගේ ස්වාමියා නැති වෙන එක තමන්ගේ ස්වාමියාගෙන් අහිමි වීම සිද්ධ වෙන එක ඇය තෝරාගත්ත දෙයක්. හැබැයි අංජලි ඉමාෂා දියණියගේ තෝරා ගැනීමක් නෙමෙයි මේ අසනීපය. ඒක ඇයට උරුම වෙච්ච දෙයක්, ලෝක ස්වභාවයක්. ඒක වෛද්‍ය විද්‍යාත්මකව සිද්ධ වෙන්න පුළුවන්, ඥාන විද්‍යාත්මකව සිද්ධ වෙන්න පුළුවන්, කර්මානුරූපව සිද්ධ වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි ඇයට ඒකට මුහුණ දෙන්න වුණා. ඇයට වඩා අමාරු විදිහට ජීවත් වෙන්න නැත්තන්ට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක තමයි ලෝකේ ස්වභාවය. දෙවෙනි එක තමයි අනිත් කාරණාව තමයි ජරා මරණ දුක අපිට එන්න නියමිතයි කියන එක තේරුම් අරගන්න. හොඳට ඒක තේරුම් ගන්න පින්වතුනි. හරි. කවදාවත් අපි මැරෙන්නේ නැති මිනිස්සු කියලා හිතන්න එපා. අපේ මරණය සිද්ධ වෙන්නේ උපරිම ආයුෂ ගෙවුනට පස්සේ කියලා හිතාගෙන ඉන්න එපා. හරි. ගොඩක් ඇත්තෝ හිතනවා අපි මැරෙන්නේ අවුරුදු 60න් 70න් 80න් මට තව කල් තියෙනවා. මගේ දරුවන්ට තව කල් තියෙනවා. මගේ ස්වාමියාට තව කල් තියෙනවා. මගේ බිරිඳට තව කල් තියෙනවා. මගේ සමීපතමින්ට තව කල් තියෙනවා. එහෙම හිතන්න එපා. අපේ මරණය කොයි වෙලේද කියලා අපි දන්නේ නැහැ. ජරා මරණ දුක. ජරාව කියලා කියන්නේ ශරීරය වයෝවෘද්ධ වෙන එක. ව්‍යාධි දුක ලෙඩ වෙන එක. අපි දන්නේ කොයි වයසකදී අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. ඔය ඇත්තන්ට දැන් ගත කරන ජීවිතය ගැන කල්පනා කරලා හිතන්න මේ වෙනකම් මම හොඳට ජීවත් වුණා. ඒක ලොකු දෙයක්. මෙතනින් එහාට අපි දන්නේ අපිට මොන දෙයක් වෙයිද කියලා. පින්වතුනි ඔය ඇත්තන්ට මේ හංගල කොලේ වහලා කියන්න ඕනේ. ඒත් දන්නව අද වෙනකොට ගිහිල්ලා බැලුවොත් එහෙම හෘදයාබාධයක් හැදිච්ච නැති කෙනෙක් හොයාගන්න එක, දියවැඩියාව නැති ගෙදරක් හොයාගන්න එක, අදිරුදිර පීඩනය තියෙන කෙනෙක් නැති ගෙදරක් හොයාගන්න එක, පිළිකාවක් තියෙන නැති කෙනෙක් ඉන්න ගෙයක් හොයාගන්න එක හරි අමාරු වැඩක්. අද වෙනකොට අර කිසිවෙක් නොමලගේකින් අබමිටක් හොයනවා වගේ අමාරු වැඩක්. එහෙම ලෙඩක් නැති මිනිස්සෙක් නැති ගෙයක් නැති තරම් අද වෙනකොට. ඒක තමයි ජරා මරණ දුක කියලා කියන්නේ. ඒක තමයි මේ ශරීරයේ ව්‍යාධි දුක කියලා කියන්නේ. දැන් ඒ වගේ ඒවා දකින්නකොට පිළිකා රෝග වලට තැඹිලි ටිකක් දෙන්න ගිය වෙලාවට දකින්නකොට සුප් ටිකක් දෙන්න ගිය වෙලාවට දකින්නකොට පාරේ ඉන්න කකුලක් නැති අතක් නැති මිනිස්සු දකින්නකොට කොරෝනා රෝගය හැදිලා දවසකට ඇමරිකාවේ මෙච්චරක් මැරුණා, ඉතාලියේ මෙච්චරක් මැරුණා කියලා කියනකොට, අපේ රටේ මෙච්චරක් මැරුණා කියලා කියනකොට, මෙච්චර රෝගීන් ප්‍රමාණයක් අද වාර්තා වුණා කියලා රූපවාහිනිය තිරේ කියනකොට මොකද හිතන්න ඕනේ?
හෙට මම වෙයිද කියලා දන්නේ නෑ. කියන්න බෑ. කියන්න බෑ. දැන් හිතන්න මෙතන හිටියොත් රෝගියෙක් හෙට ඔක්කොම අපි ඔක්කොමලා ගිහිල්ලා නිරෝධායනය වෙන්න ඕන. හරි? දැන් මේ බණ අහගෙන ඉන්න නැත්තන්ගෙන් කී දෙනෙක්ට එහෙම වෙලා ඇද්ද? සමහරවිට ඒ ඇත්තන්ට හෙට වෙන්න තියෙනව ඇද්ද? මට වෙන්න පුළුවන්. වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. සමහර වෙලාවට අපි අතරින් කෙනෙකුගේ ජීවිතය අහිමි වීම සිද්ධ වෙන්න පුළුවන්. අයම්පිකෝ කායෝ ඒවං භාවි ඒවං ධම්මෝ ඒවං අනතීතෝ. මගේ කයටත් මේ ස්වභාවය උරුමයි කියලා දකින්න. මගේ කයත් මගේ ශරීරයත් මේ ලෝකේ අනිත් මිනිස්සු මුහුණ දෙන తত্ত্বය ඉක්මවා ගිය එකක් නෙමෙයි කියලා දකින්න. අංජලි ඉමාශාවන්ට උරුම වෙච්ච ධර්මතාවය මේ බණ අහගෙන ඉන්න ඔය ඇත්තන්ට උරුම වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඔබ වෙන්න පුළුවන් ඊළඟ රෝගියා. ඒ රෝගේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. බණ කියන මමත් ඒක හිත හිතා බණ කියන්නේ. ඒක හිත හිතා ඔය ඇත්තත් බණ අහන්න. ඔබ වෙන්න පුළුවන් ඒ රෝගේ ඊළඟ උරුම කරුවා. ඒකට හිතන්න එපා අව කැපෙන කතා කියනවා කියලා. ඒක තමයි යථාර්ථය. ඒකට මුහුණ දෙන්න. ගිහි ජීවිතයේ සුන්දරව ගොඩනගා ගන්න ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි යථාර්ථයට මුහුණ දීමේ අභිලාෂය, සූදානම, පූර්ව සූදානම අපි හැමෝටම තියෙනවා. අන්තිමට තමන්ට තමන් කරුණාවන්ත වෙන්න. කවදාවත් තමන්ට අකරුණික වෙන්න එපා. අහිමි වීම වෙනකොට කිසියම් දවසක තමන්ට අකරුණික වෙන්න එපා. වැඩක් නෑ මං ජීවත් වෙලා මම මහා වාසනාවන්ත කෙනෙක්. මම මහා මේ නොලැබිච්ච කෙනෙක්. මම මහා මේ අවාසනාවන්ත මිනිසෙක් කියලා තමන්ට තමන් වෛර කරන්න එපා. තමන්ට තමන් අකරුණික වෙන්න එපා. තමන්ට තමන් ජීවිතේ අහිමි වෙන තීරණ ගන්න එපා. නොකනුබී ඉන්න එපා. තමන්ට තමන් කාරුණික වෙන්න. තමන්ගේ හොඳ දේවල් ගැන හිතලා සතුටු වෙන්න. මෙච්චර දේවල් වෙච්ච මට මගේ හිත හොඳටම පීඩාවටපත් වෙලා තියෙන්නේ, රිදිලා තියෙන්නේ. මම දැන් මගේ හිත සුවපත් කරන්න ඕනේ කියලා හිතන්න. මම සුවපත් වෙන්න ඕනේ කියලා හිතන්න. මම තුවාල වෙලා තියෙන්නේ, මම දැන් මේ තුවාලේ සනීප කරගන්න ඕනේ කියලා හිතන්න. තමන්ට තමන් කාරුණික වෙන්න. කරුණාවන්ත වෙන්න. තමන්ට තමන් අනුකම්පා කරන්න. තමන්ට තමන් මෛත්‍රී කරන්න. තමන්ට තමන් හොඳට මිත්‍රශීලී වෙන්න. මිතුරු වෙන්න, කරුණාවන්ත වෙන්න, අනුකම්පා කරන්න, මෛත්‍රී සාගත වෙන්න. ඊළඟට මේ ගොඩනගාගෙන තියෙන ලෞකික කාමභෝගී ආස්ථාන ඉක්මවා ගිය සුවපත් භාවයක් සඳහා පැත්තකට ගිහිල්ලා පර්යංකේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන හිත සුවපත් කරන්න උත්සාහ කරන්න. අර ලස්සන ජයශ්‍රී මහා හාමුදුරුවෝ ළඟ වැලිමලුව තියෙන එකට, ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ මහා සලපතල මළුවක් තියෙන එකට, සිතුල්පව්ව මහා සෑය ළඟ මහා කන්දක් මුදුනේ මහා ඝන වනාන්තරයේ මැද්දේ මහා සෑය තියෙන එකට, ලස්සන අරණ්‍ය සේනාසන තියෙන එකට, වන සේනාසන තියෙන එකට, වන සෙනසුන් තියෙන එකට බුදුරජාණන් වහන්සේ එක වෙලාවක ස්වාමීන් වහන්සේලාට වදාරනවා, මහණනි ඔය තියෙන වෘක්ෂ මුල්, ඔය තියෙන ශූන්‍යාගාර, ඔය තියෙන වනාන්තර, ඔය තියෙන විවේක ස්ථාන, ඔය තියෙන වනසෙනසුන්, සංසාර දුකෙන් අත මිදෙන්න කැමති ශ්‍රාවකයාට කළ යුතු දේවල් මම දේශනා කරලා තියෙනවා. මම නුඹලාට කරන්න ඕන ටික කියලා දෙනවා. ගිහිල්ලා කරගන්න. ගිහිල්ලා මේ වැඩේ කරගන්න කියලා. තාත්තා කෙනෙක් දරුවන්ට කියනවා වගේ. ඔය තියෙන එකට. ඔය විවේක ස්ථාන තියෙන එකට. ගිහිල්ලා හිත සුවපත් කරගන්න. මම නෙමෙයි කියන්නේ, බුදුරජාණන් වහන්සේ කියන්නේ. සංසාර දුකෙන් අත මිදෙන්න කැමති ශ්‍රාවකයෙක් විසින් කළ යුතු දේවල්, කළමනා දේවල් උන්වහන්සේ අනුශාසනා කරලා තියෙනවා. උන්වහන්සේ වදාරනවා ගිහිල්ලා ඒ විවේක ස්ථානවල ඒ කළ යුතු දේ කරගන්න කියලා. ඒ නිසා ඔයයන්ට මතක් කරන්න තියෙන්නේ, ඔයයන්ගේ ලෞකික ජීවිතේ සාර්ථකයි අසාර්ථක නෑ. ඔයයන්ට කන්න බොන නැතුව හිඟා කන්න වෙලා නෑ. කන්න බොන නැතුව හිඟා කන්න වෙලා නෑ. පාරේ ගිහිල්ලා පාරවල නිදා ගන්න වෙලා නෑ. ගෙවල් දොරවල් නැති වෙලා ගිහිල්ලා නෑ. ඉදිනදා ජීවත් වෙන්න දේවල් නැති වෙලා ගිහිල්ලා නෑ.
අඳින්න පළඳින්න ඇඳුම් නැති වෙලා වැඩහැලි අඳින්න වෙලා නැහැ. කොළාතු අඳින්න වෙලා නැහැ. නැත්තන්ගේ ලෞකික ජීවිතේ සාර්ථකයි. දැන් ඔය ඇත්තන්ට තියෙන්න ඕනේ සාර්ථක ආධ්‍යාත්මයක්. සුවපත් වෙච්ච ආධ්‍යාත්මයක්. තුවාල සනීප වෙන ආධ්‍යාත්මයක්. ඒ ආධ්‍යාත්මය ගොඩනගා ගැනීම සඳහා මේ ලෞකිකත්වයේ චුට්ටකට අත්හැරලා ගහක් මුලකට යන්න, වනසෙනසුනකට යන්න, විවේක ස්ථානයකට යන්න. ගිහිල්ලා වාඩි වෙලා අපෙන් එළියට විසිරවන ලෝකේ, අපෙන් එළියට දාන හිත අපෙන් ඇතුළට දාගෙන බුද්ධානුස්සතියක් වඩන්න, ආනාපාන සතියක් වඩන්න, මෛත්‍රී භාවනාවක් වඩන්න, සක්මන් භාවනාවක් වඩන්න, පොඩි පියවර ටිකක් සක්මන් කරලා හිත සුවපත් කරගන්න. ඒ සුවපත් හිත ඔබේ මේ ජීවිතය විතරක් නෙමෙයි, ඔබේ මතු සංසාරයත් සුවපත් කරයි. කවදා හරි දවසක සංසාරේදී ඔබට අංජලි ඉමාෂා ප්‍රේමරත්න දියණිය දුවෙක් වෙලාම හම්බුනොත්, එහෙම නැත්නම් ඥාතියෙක් වෙලා හම්බුනොත්, සහෝදරියක් වෙලා හම්බුනොත්, අම්මා තාත්තා වෙලා හම්බුනොත්, ප්‍රේෂාන් දෙව්මින පුතුණුවන් ඔබට සංසාරේ හම්බුනොත්, දරුවෙක් වෙලා හම්බුනොත්, සහෝදරයෙක් වෙලා හම්බුනොත්, ඥාතියෙක් වෙලා හම්බුනොත්, අම්මා තාත්තා වෙලා හම්බුනොත්, ඔහුවත් සුවපත් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඔහුවත් සුවපත් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් එයත් අසරණයි, ඔහුත් අසරණයි, ඔයත් අසරණයි. අපි ඔක්කොම අසරණ වෙනවා. ඒ නිසා අපි අසරණ නොවි හිටියොත්, අපි සරණ තියෙන පිරිසක් වෙලා හිටියොත්, අපි අනාථ නොවි නාථ වෙලා හිටියොත්, අපි අසරණ නොවි සරණ වෙලා හිටියොත්, අපි සුවපත් වෙලා හිටියොත්, අපි ආතුර නොවි අනාතුර වෙලා හිටියොත්, අපිට පුළුවන් ඒගොල්ලන් අපිට හම්බෙනකොට, හම්බෙන්නේ පෑ සංසාරේ, ඒකනේ මේ සංසාර නියතිය, සංසාර ස්වභාවය හම්බෙනවනේ. ඒ හම්බෙන වෙලාවට ඒ ඇත්තන්ට සුවපත් කරන්න පුළුවන්. ඒ ඇත්තන්ව නිවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තමන්ට සංසාරේ භව 1500ක් අම්මා වෙච්ච බැමිණියක්ව සංසාරයෙන් එතර කරනවා. මම ඒ කතාව දැන් කියන්න යන්නේ. තමන්ට භව 1500ක් අම්මා වෙච්ච බැමිණියක්ව හම්බෙලා බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දැකලා මට මෑ අම්මා වෙලා තියෙනවා මෙච්චර කාලයක් කියලා ඒව සසර දුකින් අත මිදවනවා. බුදුහාමුදුරුවෝ තමන්ට භව 1500ක් තාත්තා වෙච්ච බමුණව, භව 1500ක් තාත්තා වෙච්ච බමුණව බණ කියලා සංසාරයෙන් එතර කරනවා. නිමල් මහත්තයාට, අරුණි නෝනට, රේෂාන් පුතුණුවන්ගේ අම්මට තාත්තට කවදා හරි දවසක සංසාරේදී මේ තමන්ගේ දරුවන්ව හම්බුනොත් ඒ ඇත්තන්ටත් බණ කියලා සංසාරයෙන් එතර කරවන්න, ඒ ඇත්තන්වත් සුවපත් කරන්න පුළුවන් තැනකටපත් වෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද පින්කමේ අරමුණ හොඳටම පැහැදිලි. මීට වසරකට පෙර චීනයේ බීජිං නුවරදී අධ්‍යාපනය ලැබමින් සිටියදී හදිසි රෝගාබාධයකට ලක්ව කලක් රෝගාතුරව ලංකාවේ ප්‍රතිකාර ලැබමින් සිට මිය පරලොව ගිය රත්මලානේ උද්‍යාන පාරේ පදිංචිව සිටි අංජලි මාෂා ප්‍රේමරත්න තුරුණු දියණියට මේ පින් අනුමෝදන් වේවා, මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අරුණි පෙරේරා මෑණියනුත්, නිමල් පෙරේරා පියාණනුත් වසරක් පුරා දුක දරාගෙන තමන්ගේ අනිත් දරු දෙපළ ඥාති පිරිස කවුරුත් එකතු වෙලයි මේ පින්කම සිද්ධ කරන්නේ. මේ පින්කමේ කුසල බලයෙන්ුත් නිමල් මහත්මයා, තරුණි මහත්මනියත් සංසාරේ පුරාම මේ ජීවිතේ පුරාම රැස් කරගත්ත සියලු කුසල් බලයෙන්ුත් අපි විසින් සිදු කරන සියලු පින් බෙලෙනුත් අංජලි මාෂා ප්‍රේමරත්න දුවණියට සාංසාරික කර්ම විපාකයක් තියෙනවා නම් ඒ සියල්ල ගෙවි නිමා වේවා.
සසර මතු උපදිනා භවයකදී මෙවන් අකල් වියෝවක් නොකල් මරණයක් රෝග පීඩාවක් නොවේවා මේ පින් බෙලෙන් අංජලි ඉමාශාව ඔබ දෙපළටම දියණිය වෙලා ඔබ දෙපළටම ඥාති වෙලා සංසාර දුකින් අත මිදීම සඳහා සුවපත් වීම සඳහා මේ පින් හේතු වේවා උපකාර වේවා කියලා සාදුකාර දෙනවා. මාස 10කට පෙර හදිස්සිය රෝගී වී මිය ගිය 19 හැවිරිදි රේෂාන් දෙව්මින පුතුණුවන්ට සසර වසනා තුරු නිවන් දකිනා තුරු මෙවන් අකල් මරණ නොකල් රෝගාබාධ නොවේවා. සසර සුවපත් වේවා. අමා මහ නිවනින් සැනසීමටම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. තුඩුවගේ අනුනා රත්න පියාණන්ට ඒ වගේම ඇලබඩගේ ආඩින් පියාණන්ට හැරියට් සිල්වා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන් ඇතුළු පවුලේ හැම දෙනාම සංසාර දුකින් අත මිදී අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලීලා අතපත්තු මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා කියලා ආශිර්වාද කරනවා. අරුණි පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම විරාජ් මාධව පුතුණුවන්ගේ ඉදිරි ජීවිතයේ කටයුතු වඩාත් සෞභාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම කෞසික වෙනුජ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා. ජනවාරි 31 වෙනි දිනට උපන් දිනය ලබන තිලකරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම චීනයේ බීජිං සහ ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරනවා. චීනයේදී උපකාර කර ලාංකීය හා විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම දෙනාටම ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. කොළඹ මියුසියස් විද්‍යාලයේ ශිෂ්‍යාවන් හැම දෙනාටම ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. දියණිය රෝගීව සිටියදී උපකාර කළ හා සෙත් පැතීම් සිදු කළ සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය පින් ප්‍රාර්ථනා කරනවා. පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනටපත් වේවා සම්බෝධියටපත් වේවා කියලා උන්වහන්සේට ආශිර්වාද කරනවා. මේ පින්කම සම්බන්ධීකරණය සිදු කළේ අපේ බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල ඉංග්‍රීසි අධ්‍යනාංශයේ ආචාර්යවරියක වශයෙන් කටයුතු කරන අපේ ඉෂාරා කටුවන්දෙනිය මෙනවිය ඇයවත් මේ වෙලාවේ කෘතඥතාපූර්වකව සිහිපත් කරමින් මේ රැස් කරගත් පින් බෙලෙන් මේ පවුලේ හැම දෙනාටම නිමල් පෙරේරා මහත්මයාණන්, නිමල් තිරකරත්න මහත්මයාණන්, නිමල් ප්‍රේමරත්න මහත්මයාණන්, ඒ වගේම අරුණි පෙරේරා මහත්මනිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් විරාජ් මාධව පුතුණුවන්, කෞසික වෙනුජ පුතුණුවන් ඇතුළු පුතුණුවරු දෙපළ පවුලේ හැම දෙනාටමත් ඔබ අප හැම දෙනාමත් රට ජාතිය සම්බුද්ධ ශාසනයත් දෙවියෝ ආරක්ෂා කෙරෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.